බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොඳයි. තෙරුවන් සරණයි එනන් සියලු දෙනාටම. හොඳයි. ඉස්සර කාලේ හිටියලු වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යවරයා හරි ප්‍රසිද්ධයි. මේ වෛද්‍යවරයා ළඟ තිබ්බලු ඕනෑම රෝගයකට බෙහෙත්. මේ වෛද්‍යවරයා ළඟ ඕනෑම රෝගයකට බෙහෙත් තිබ්බලු. ඉතින් මේ වෛද්‍යවරයා හොයාගෙන දුර ඉඳන් මිනිස්සු ආවලු. ගා කෑත ඉඳන් මිනිස්සු ආවලු. ඉතින් ඒ හැමෝම ඇවිල්ලා ඒ තමන්ගේ තියෙන රෝග ලක්ෂණ ටික කිව්වට පස්සේ ඉතින් ඒ රෝග ලක්ෂණ ටික බලලා ඉතින් වෛද්‍යවරයා බෙහෙතක් නියම කරනවලු. ඉතින් ඒ බෙහෙත බිව්වහම සුවපත් වෙනවලු. ඉතින් බොහෝ පිරිසක් මේ වෛද්‍යවරයා හරහා සුවපත් වුණා. හරිද? ඉතින් මේ වෛද්‍යවරයා හරහා මෙහෙම බොහෝ පිරිසක් සුවපත් වෙලා ඉතින් මේ වෛද්‍යවරයා ගැන මහා කීර්තියක් මුළු රට පුරාම මුළු ලෝකෙ පුරාම පැතිරුණා. ඉතින් මෙහෙම වෛද්‍යවරයා මෙහෙම කාලයක් ඉඳලා මේ වෛද්‍යවරයා මරණයටපත් වෙනවා. හැබැයි දැන් අර වෛද්‍යවරයා කියපු අර සුවපත් වීම කියන එක අර වෛද්‍යවරයා හරහා සුවපත් වූ අය හරහා මහා ඉතිහාසික කතාවක් බවට පත් වෙනවා. හරිද? ඉතින් මේ කතාව අස්සේ ඉතින් ඊට පස්සේ දැන් මෙහෙම කාලයක් යනවා මේ වෛද්‍යවරයා මරණයටපත් වෙලා දැන් කාලයක් යනවා. දැන් කාලයක් ගියාට පස්සේ පිරිසක් මොකද කරන්නේ? අර වෛද්‍යවරයා ජීවමාන කාලේදී අර එක එකිනාට ලියලා දීපු බෙහෙත් සීට්ටු ටික අරගෙන ඒ ටික පොත්වලට ලියනවා. ඒ බෙහෙත් සීට්ටු ටික අරගෙන පොත්වලට ලියනවා එක එක මේ වෛද්‍යවරයා ලියපු. ඉතින් තා පිරිසක් කරන වැඩේ ඒ බෙහෙත් සීට්ටු ටික පරිස්සම් කරනවා. දැන් මේවා පොත්වලට ලියලා ඊට පස්සේ මොකද කරන්නේ? පිරිසක් කරනවා ඒ බෙහෙත් සීට්ටු ටික පරිස්සම් කරනවා. මේ වෛද්‍යවරයා මහා සුවපත් වීමක් ගැන කිව්වා. ඒ සුවපත් වීම තියෙන්නේ මේ බෙහෙත් සීට්ටු ටික හරහා. ඉතින් පිරිසක් කරන්නේ ඕක එක්ක කටපාඩමින් අර බෙහෙත් සීට්ටු ටික ගෙනල්ලා කටපාඩමින් ඒ ගෙනාපු බෙහෙත් සීට්ටු ටික පරිස්සම් කරගෙන ඉන්නවා. එච්චරයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ ඔක්කොම බෙහෙත් සීට්ටු ටික ඇහුවොත් ඔක්කොම ටික කටපාඩම්. අතනින් ඇහුවත් කියන්න පුළුවන්, මෙතනින් ඇහුවත් කියන්න පුළුවන්, කොතනින් ඇහුවත් කියන්න පුළුවන්. ඔක්කොම කටපාඩම්. ඒවා දැන් පොතේ ලිව්වට පස්සේ කට්ටිය දැන් පොත පරිස්සම් කරනවා. ඉතින් තව පිරිසක් කරන වැඩේ අර පොත උඩ තැනකින් තියලා ඒ පොතට පහන් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා පුද සත්කාර කරනවා. තව පිරිසක් කරන වැඩේ අර බෙහෙත් සීටු ටික කඩපාඩම් කර
කරගෙන උදේට සජ්ජායනා කරනවා, දවල්ට සජ්ජායනා කරනවා, රැට සජ්ජායනා කරනවා. තව පිරිසක් කරන වැඩේ අර වෛද්‍යවරයාගේ ප්‍රතිමා නෙලනවා. අර වෛද්‍යවරයාගේ අර මහා වෛද්‍යවරයාගේ ප්‍රතිමා නෙලනවා. ප්‍රතිමා නෙලලා මොකද කරන්නේ? ඒ ප්‍රතිමාවට ගෞරව කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෛද්‍යවරයා බෙහෙත් කරේ ලොකු ගහක් යට. අපි කියමු ලොකු නුග ගහක් යට. තව පිරිසක් කරන වැඩේ අර වෛද්‍යවරයා සුවපත් කරන්න ගත්තු අර නුග ගහේ පැල අරන් ගිහිල්ලා වටේ පැල කරලා මොකනද කරන්නේ? ඒකට ගෞරව කරන්න පටන් ගන්නවා. තව පිරිසක් කරන වැඩේ මේ වෛද්‍යවරයා මරණයටපත් වුණාම සොහොන් කොටක් හදනවා. තව පිරිසක් කරන වැඩේ අර සොහොන් කොටට ගිහිල්ලා මොකද්ද? ගරු කරන්න පටන් ගන්නවා. දැන් මොකද හිතෙන්නේ ඔබට? දැන් මේ කවුරුවත් සුවපත් වීම තියා ඒ සුවපත් වීම කියන ආසන්නයටවත් එයිද? දැන් මේ කරන කිසිම කෙනෙක් සුවපත් වීම තියා අඩු ගානේ සුවපත් වීම ආසන්නයටවත් එනවද? ආසන්නයටවත් එන්නේ නැහැ. ඒ කීට්ටුවටවත් එන්නේ නැහැ. දැන් මේ දවස්වලෙම රතන සූත්‍රය සජ්ජායනා කරනවනේ හැමෝමනේ. දැන් මොකද වෙන්නේ? සුවපත් වෙයිද? එක විදියක සුවපත් වීමක් තියෙනවා. ඒක මම මොකද්ද කියලා කියන්නම් මේ කතාව යද්දී. හැබැයි එතනින් එහා ගිය ලොකු කතාවක් තියෙනවා. හැබැයි ඒ කතාව යනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් මේ ඔබ සුවපත් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? දැන් මේ වෛද්‍යවරයා කියපු මේ කතාවෙන් දැන් මම මේ ඉස්සලා කියපු කතාවෙන් එහාට ගිහිල්ලා ඔබ සුවපත් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? දැන් කෙනෙක් කියන්න පුළුවන් එහෙමනම් මම කරන්න ඕනේ මොකද්ද? අර සීට්ටු ටිකේ තියෙන බෙහෙත් ටික හොඳට කියවලා මොකද්ද? බෙහෙත් ටික එතනදි පොඩි ගැටලුවක් එන්න පුළුවන්. එතන පොඩි ගැටලුවක් එන්න පුළුවන්. මොකද මේ බෙහෙත් සීට්ටු වල තියෙනවා මොකද්ද? දැන් දියවැඩියාව රෝගියෙක් ඇවිල්ලා තින්නවා. දැන් දියවැඩියාව රෝගිය ආවට පස්සේ මොනවද දෙන්නේ? දියවැඩියාව රෝගියාට ගැළපෙන බෙහෙත දෙනවා. අධික රුධිර පීඩනය තියෙන රෝගියෙක් එනවා. ඒ රෝගියාම දෙන්නේ මොකද්ද? අධික රුධිර පීඩනයට ගැළපෙන බෙහෙතක් දීලා තියෙනවා. පිළිකාව හැදිච්ච මිනිහෙක් ඇවිල්ලා ඉන්නවා. එයාට මොකක්ද දීලා තියෙන්නේ? පිළිකාවට ගැළපෙන බෙහෙතක් දීලා තියෙනවා. අක්මාවේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඇවිල්ලා තියෙනවා. එයාට ගැළපෙන්න මොකක්ද දීලා තියෙන්නේ? ඒ බෙහෙත දීලා තියෙනවා. දැන් මේ එක එක්කිනාට එක එක බෙහෙත් දීලා තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් සුවපත් වෙන්න වැඩිපුර සුවපත් වෙන්න කියලා හිතලා මොකද්ද කරන්නේ? අර ඔක්කොම බෙහෙත් සීට්ටු ටික අරගෙන ඔය තියෙන ඔක්කොම බෙහෙත් ටික කොටලා හදලා බිව්වොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කලින් තිබුණාට හපන් හොයාගන්න බැරි ලෙඩක් හැදෙනවා. එහෙම ලෙඩ වෙච්ච අයත් ඉන්නවා. හරිද? ඉතින් මේක හරි එහාට ගිය කතාවක්. මේ ඔක්කොගෙම එහාට ගිය කතාවක්. හරිද? දැන් මෙතනදී දැන් මම මේ වෛද්‍යවරයා කියලා කිව්වේ කාටද? දැන් මේ උපමාවෙන් ඔබට තෝරගන්න ඕනි. කවුද මේ වෛද්‍යවරයා? මේ මහා වෛද්‍යවරයා සූපත් කරපු. දැන් ඔබ ඉන්නේ ඔතනින් කොතනද? කොයි කාණ්ඩෙටද අයිති වෙලා ඉන්නේ? තව හොඳට බලන්න තමන් දැන් කොතන ඉන්නේ කොයි කාණ්ඩෙටද? දැන් ඔබ ඔතනින් කොයි කාණ්ඩෙ හිටියත් මොකද්ද? තාම ඔබ අඩු ගානේ සත්‍ය කියන එක ස්පර්ශ කළවත් නැහැ. කිට්ටුවටවත් ගිහිල්ලා නැහැ. ආසන්නයටවත් ගිහිල්ලා නැහැ. හැබැයි මේකෙන් මම කියනකින් ඔබ අදහස් කරන්නේ නැහැ මේ එකක් කරන්න එපායි කියලා. මේක වෙනම මේකක් තියෙනවා. මම ඒක කියන්නම් මොකද්ද කියලා. මේ යනකොට. හැබැයි දැන් ඔබ හුඟක් වෙලාවට කරන්නේ ඔහේ කරන්නම් වාලේ කරනවා. ඇයි දන්නේ නැහැ. ඊද දන්නේ නැහැ මේ කරන්නේ මොකද දන්නේ නැහැ කරන්නේ හේතුවක් දන්නේ නැහැ. ඒකට ලස්සන කතාවක් තියෙනවා. ඒක තිබුණාට ලොකු
ආශ්‍රමයක් තිබුණලු. ආශ්‍රමයක් ආරණ්‍යයක්. ඉතින් මේ ආශ්‍රමයේ ආරණ්‍යයේ ලොකු නායක හාමුදුරු කෙනෙක් හිටියා. ඊට පස්සේ ගෝල හාමුදුරු ටිකක් ඉන්නවා. ඉතින් මේගොල්ලෝ අර දවසේ වෙලාවක් වෙන් කරගෙන භාවනා කරනවලු. ඉතින් මෙහෙම භාවනා කරනකොට ඒ ආශ්‍රමයේ ආරණ්‍යයේ ඇති කරපු පූසෙක් ඉන්නවා. ඇවිල්ලා නැවතිච්ච පූසෙක් ඉන්නවා. ඉතින් අර දැන් මේ භාවනා කරන දැස් පියාගෙන මෙහෙම භාවනා කරන්න ලෑස්ති වෙනකොට මොකද වෙන්නේ? අර පූසා ඇවිල්ලා අර නායක හාමුදුරන්ගේ කකුලේ ඇතිල්ලෙනවා. ඉතින් මේක නායක හාමුදුරන්ට කරදරයක්. ඉතින් නායක හාමුදුරුවෝ මොකද කරන්නේ? භාවනාවට ඉඳ ගන්න කලින් පූසාව අරගෙන ගැට ගහනවා ළඟ තියෙන කණුවක. ළඟ තියෙන කණුවක ගැට ගහලා ඊට පස්සේ මොකද කරන්නේ? භාවනා කරනවා. ඉතින් දැන් ඔහොම කාලයක් යනවා. කාලයක් යනකොට නායක හාමුදුරුවෝ මොකද වෙන්නේ? මැරෙනවා. නායක හාමුදුරුවෝ අපවත් වෙනවා. දැන් නායක හාමුදුරුවෝ අපවත් වුණා. දැන් ගෝලයෝ ටික දැක්ක හැමදාම උදේටයි හවසටයි භාවනා කරන්න යනකොට එහෙම නැත්තම් මොන හරි වත් කරන්න යනකොට බුද්ධ වන්දනාවට යනකොට මොකක් හරි යනකොට අර නායක හාමුදුරුවෝ පූසාව ගැට ගහලා යන්නේ. හරි. දැන් ඇයි මේ පූසාව ගැට ගැහුවේ? ඇයි අර පූසා ඇවිල්ලා අර නායක හාමුදුරන් කකුලේ දැවටිලා කරදර කරන නිසා. දැන් ගෝලයෝ ටික මේක දන්නේ නැහැ. දැන් ගෝලයෝ ටික කරපු වැඩේ මොකද්ද? මේක මොකක් හරි මේක තියෙන මේ පූජා විධි ක්‍රමයක්, මේක තියෙන සම්ප්‍රදායක්, මොකක් හරි මේක භාවනාවට මේක උකරන උදව්වක් වෙන්න පුළුවන් කියලා හිතලා අර ගෝලයෝ ටික මොකද කරන්නේ? ඒගොල්ලොත් දැන් ඊළඟට දැන් නායක හාමුදුරුවෝ නැහැ. දැන් ඒගොල්ලොත් මොකක් හරි බුද්ධ වන්දනාව කරනකොට හරි එහෙම නැත්තම් මොකද්ද? භාවනා කරන්න පටන් ගන්නකොට හරි ඒගොල්ලොත් දැන් සම්ප්‍රදායක් විදිහට මොකද්ද කරේ? පූසා ගැට ගැහුවා. පූසා කණුවේ ගැට ගැහුවා. දැන් මෙහෙම කාලයක් යනකොට මොකද උනේ? පූසා මලා. දැන් මොකද උනේ? පූසා මලා. දැන් මොකද උනේ? දැන් හරි වැඩේ. භාවනා කරන්න විදිහක් නැහැ. ඇයි දැන් භාවනා කරන්න කලින් මොකද්ද කරන්න ඕනේ? පූර්ව කෘත්‍යයක් කරන්න ඕනේ. මොකද්ද පූර්ව කෘත්‍යය? පූසකට ගහන්න ඕනේ. දැන් පූසකට ගහන්න විදියක් නැහැ. පූසෙක් නැහැ. එහෙනම් මොකද කරන්න වෙන්නේ? භාවනා කරන්න විදියක් නැහැ. ඉතින් මොකද කරේ? ඊට පස්සේ මොකද කරේ? පූසෙක් ගෙනාවා. දැන් භාවනා කරන්න අනිවාර්යයෙන්ම ඕනේ මොකද්ද? පූසෙක්. පූසා ගෙනාවා. දැන් පූසා ගෙනල්ලා දැන් මොකද කරන්නේ? පූසා ගැට ගහනවා. දැන් ඔහොම කාලයක් යනකොට මොකද වෙන්නේ? අර පූසා ගැට ගහපු කණුව මොකද වෙන්නේ? දිරලා වැටෙනවා. දැන් ආයෙ මොකද වෙන්නේ? දැන් ආයෙ භාවනා කරන්න විදියක් නැහැ. දැන් පූසා ගැට ගහන්න විදියක් නැහැනේ. මොකද කරන්නේ? ඊට පස්සේ කරේ කට්ටියම කතා වෙලා මොකද්ද කරේ? කණුවක් ගෙන. දැන් ඔහොම අවුරුදු 300ක් 400ක් 500ක් ආවා. මොකද කරේ? දැන් අවුරුදු 1000 2000ක් ආවා. මොකද කරන්නේ? ඇයි දන්නේ නැහැ. මොකද කරන්නේ කියලා දැන් මොකද දන්නවද? දන්නේ නැහැ. දැන් තේරුණාද මේ කොහොමද මේ කතාව වෙන්නේ කියලා? ඉතින් හොඳට මතක තියාගන්න ඔබ සමහරලාට කරන ඒවාත් ඔය වගේ. දැන් අපි කියන මේ සංස්කෘතිය කියලා එකක් තියෙනවා. ඇවිල්ලා තියෙනවා. සංස්කෘතිය ආගම කියලා එකකුත් ඇවිල්ලා තියෙනවා. බුද්ධ ආගම ආගමක්ද? හැබැයි ඔබ මොනවද දන්නේ? ඔබ මොනවද කරන්නේ? ඔබ බුද්ධ ආගම කියලා දන්නේ එක්ක චාරිත්‍ර විදි ටිකක් එහෙම නැත්නම් මොකද්ද? සංස්කෘතික අංග ටිකක්. සංස්කෘතික අංග තියෙනවනේ. දැන් ලංකාවේ දෙන්නේ කසාද බඳිනකොට එක විදියක්. දැන් ලංකාවේම යාපනයේ දෙන්නේ කසාද බඳිනකොට එක විදියක්. මේ දකුණු පැත්තේ කසාද බඳිනකොට තව විදියක්. මුස්ලිම් අය කසාද බඳිනකොට එක විදියක්. මොකද්ද? සිංහල අය කසාද බඳිනකොට එක විදියක්. යුරෝපේ තව විදියක්. දැන් මේවා මොනවාද මේ? සංස්කෘතිකම කාරණා. දැන් මේවා ඔබ කරනවා. හැබැයි කරන්නේ කොහොමද කියලා මොකද්ද? දන්නවද? ඇයි කරන්නේ? මොකද්ද හේතුව? දැන් නැත්තම් ඔබ පූසා ගැට ගන්නවද? මොකද කියන්නේ? මොකද කරන්නේ?
ඔබ පූස ගැට ගන්නවා. ඔබ දන්නවද ඇයි මේ කරන්නේ මොකද කරන්නේ කිසිම විමසීමක් නැහැ. ඔය කරනවා. දැන් ඔබ ආගම කියලා කරන්නේ මොකද්ද? ඇත්තටම ඔබ බුද්ධාගමේ ඒක හරි. හැබැයි බුද්ධාගම සත්‍යයට කිට්ටු නෑ. ඔබ බුද්ධාගම ඉක්මවා යන්න ඕනේ. බුද්ධාගම කියන්නේ මොකද්ද? ආගම. ආගම ඉක්මවලා දර්ශනය දකින්න ඕනේ. දැන් ආගම තුල තියෙන ඔය වගේ සංස්කෘතික කාරණා ටික. දෙක තියෙනවා යම් කිසි සංස්කෘතික කාරණා ටිකක්. දැන් අද අපි මේ කියන බණ පවා එහෙම සංස්කෘතික කාරණාවක්. ඇයි මේ කරන්න කියලා ඔබ දන්නවද? දැන් නැත්තම් පූස ගැට ගැහුවද? දැන් ඔබ දැන් මගෙන් කවුරු හරි කාගෙන් හරි මං ගිහිල්ලා ඇහුවා කොහොමද බෞද්ධයෙක් වෙන්නේ කියලා. ඔබ මොනවද කියන්නේ මට? පන්සිල් පද 5 ඊට පස්සේ මල් පූජා කරන ඒවා ඕමම කාරණා ගොඩක් කියනවනේ නේද? කොහොමද බෞද්ධයෙක් වෙන්නේ කියලා. ඒ බෞද්ධයෙක් වුණාන් පස්සේ මලගේකෙදි කොහොමද මොකද්ද කරන්න ඕනේ? මගුල් ගේකෙදි කොහොමද කරන්න ඕනේ? ඕම කාරණා ටිකක් ඔබ කියනවා. මොනවාද මේ කියන කාරණා ටික? සංස්කෘතිකම කාරණා ටිකක්ද කියන්නේ නැත්නම් දාර්ශනික කතාවක්ද කියන්නේ? මොකද්ද කියන්නේ? සංස්කෘතික කාරණා ටිකක් නේ කියන්නේ. ඔබ ඇත්තටම කරන්නේ පූස ගැට ගහන එක නේද? ඇත්තටම කරන්නේ මොකද්ද? පූස ගැට ගහන එක. ඔබ දන්නේ නැහැ. ඇයි? මොකද්ද මේ කරන්නේ? ඇයි මේක විමසන්නේ නැහැ? සැබෑ බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? ඔබ සැබෑවටම බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? සැබෑවටම බෞද්ධයෙක් වෙන්නේ පූස ගැට ගහන එකෙන් නෙමෙයි මොකද්ද? පූස ගැට ගහන්නේ ඇයි කියලා හොයන එකෙන්. එතන තියෙනවා යම් කිසි මොකද්ද? ප්‍රඥාවක්. සොයා බැලීමක්. ඔය කරන්නම් වාලේ කරන එකක් නෙමෙයි. සොයා බැලීමක් ප්‍රඥාවක් තියෙනවා. අන්නේ සොයා බැලීම ප්‍රඥාවට අපි කියනවා මොකද්ද? දැන් බෞද්ධ කියන්නේ එක පැත්තකින් බෞද්ධ කියන්නේ මොකද්ද? බුද්ධිය ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවට කියන නමක් එච්චරයි. දැන් ප්‍රඥාව නැති තැනකදී අර බුදුහාඳුරෝ එක වෙල තැනකදී කිව්වා මෙන්න මෙහෙම කතාවක් කොහොමද? සබ්බේ පුතජ්ජනා උම්මත්තක. සියල්ලෝම කවුද කිව්වේ උම්මත්තකයි. යම් කිසි උම්මත්තක ස්වභාවයකින් ඉන්නේ. ඉතින් ඉස්ලාම Tamanට මෙහෙම උම්මත්තක ස්වභාවයක් තියෙනවා කියලා පිළිගන්න ඕනේ. දැන් සුවපත් කෙනෙකුට සුවපත් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ ඉස්සෙල්ලා? මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලා? කෙනෙකුට සුවපත් වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? Tamanට ලෙඩක් ඇති බව පිළිගන්න ඕනේ. නේද? දැන් විශේෂයෙන්ම දැන් මානසික රෝගයක් තියෙන කෙනෙකුට ඉස්සෙල්ලාම පිළිගන්න ඕනේ මොකද්ද? Tamanට ලෙඩක් තියෙන බව. ඒ ලෙඩක් තියෙන බව පිළිගත්තු තැනදීම ඔව් 150ක් සුවපත් වෙලාද නැද්ද? 150 සුවපත් වෙලා. ඉතින් මෙතනදී අපි තෝරගන්න ඕනි කාරණා ටිකක් තියෙනවා. මේ සංස්කෘතිම කාරණා ටිකට ඔබෙන් ගිය කතාවක් තියෙනවා. ඒක තෝරගන්න ඕනි. උදාහරණයක් විදිහට මා මේ සිවුර ඇඳ සිටීම පවා අයිති වෙන්නේ මොකටද? සංස්කෘතිම කාරණාවට. සිවුර ඇඳ කියලා ඔබට සත්‍ය අවබෝධ වෙනවද? නෑ. ඔබ සංස්කෘතික මේ කාරණාවලින් ඔබට යන්න ඕනි. ඇයි මේක වෙන්නේ කියලා අර විමසන තැන, පූස ගැට ගහන තැන සත්‍ය පවතින්නේ නෑ. හැබැයි ඇයි පූස ගැට ගැහුවේ කියලා හෙව්වොත් මොකද්ද? ඔබට සත්‍ය වැටහෙනවා. අන්න එතන තියෙනවා ප්‍රඥාව. මම ඔබට කියනවා ඔබලා කරනවා ඇති පින්කම් කරනවා ඇති. හැබැයි මේ ඔක්කොම පින් වලින් ඔක්කොම මේ පින් අන්තිමට අයිති වෙන්නේ කොතනද? පූස ගැට ගහන තැනට. ඇයි ඔබ කරන්නේ මේක විමසීමකින් නෙමෙයි. දැනීමකින් නෙමෙයි. අවබෝධයකින් නෙමෙයි. ඒ අවබෝධයකින් නොවි මේ කරන සියලු පින්කම් අයිති වෙන්නේ නැවතත් ආයි පූස ගැට ගහන තැනටම තමයි. ඒක තමයි කිව්වේ මේ ඔක්කොටම වඩා අංශු මාත්‍රයක් ප්‍රඥාව තිබ්බනම්
අර ඔය සියල්ලම ඉක්මවා යනවා. අංශු මාත්‍රයක් ඔබට ප්‍රඥාව පහළ වුණා නම්, අංශ මාත්‍රයක් ඔබ තුළ තියෙන විමසිලිමත් භාවය පහළ වුණා නම්, ඒ පහළ වූ විමසිලිමත් භාවය තුළ අර සියල්ලම ඉක්මවා යනවා. ඔබලා අහලා ඇති රහතෙක් පින් කරන්නෙත් නැහැ, පව් කරන්නෙත් නැහැ කියලා. මේ දෙකම ඉක්මවා ගිහිලා කියලා. කොහොමද ඉක්මවා යන්නේ කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක බලන්න ඔබ විමසීමක් කරන්න තියෙන්න ඕනේ ඔබට. හරිද? හොඳයි. දැන් මේ විමසීම අපි මොකද්ද කියලා හරියට තෝරගමු. මොකද්ද මේ විමසීම කියලා? හරිද? හොඳයි. මේකට මම දැන් පොඩි උපමාවකින් මේ කතාව පැහැදිලි කරලා දෙන්නම්. මේ විමසීම කොහොමද අපි පටන් ගන්න ඕනේ කියලා. හරි. දැන් හිතන්න කවුරු හරි තැඹිලි පාට රෙද්දක් පොරවගත්තු, රැවුල වාගෙන, කොණ්ඩේ වවලා, අර ඇටමාලයක් දාගෙන, අපි තුන් කවුද මේ ඉන්නේ? තාපසෙක් වගේ මිනිස්සෙක් ඇවිල්ලා එනවා ගෙදරට ඔබගේ නිවසට පැමිණෙනවා. මේ උපමාවෙන් එහාට කියලා මේ කතාව තෝරගන්න. දැන් මේ තාපසෙක් වගේ පුද්ගලෙක් ඇවිල්ලා එයා දැස් පියාගෙන බලලා කියනවා මේ ගෙදර අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කියලා කියනවා. මේ ගෙදර අමනුෂ්‍යෙක් ඉන්නවා කියලා කියනවා. එච්චරයි කියන්නේ. දැන් මේක කිව්වා ගමන් දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ එයා ඉන්න තැනත් කියනවා මේ අහවල් කාමරේ තමයි ඉන්නේ කියලා. දැන් මේක කිව්ව ගමන් මොකද වෙන්නේ? එක්කෙනෙක් හරි. දැන් මේ මහත්තයා පිටු මේ මහත්තයා දැන් මේ කතාව කිව්ව ගමන් මේ මහත්තයා දකින්නවා දැන් අමනුෂ්‍යෙක් කියන්නේ සුදු ඇඳගෙන කොණ්ඩේ කඩාගෙන සුදු ඇඳගත්තු රූපයක් එයාට මැවෙනවා. දැන් එයාට මැවුනේ මොකද්ද? අමනුෂ්‍යයා කිව්වම සුදු ඇඳගත්තු කොණ්ඩේ කඩාගත්තු කෙනෙක්. දැන් මේ මහත්තයාට මැවෙනවා. දැන් අමනුෂ්‍යෙක් කිව්වම එයාට මැවෙනවා කළු ලොකු බඩක් තියෙන, මුළු ඇඟ පුරාම කළු මවිල් තියෙන, උල් දත් තියෙන, දිව එළියට පැනපු ලේවැක් කරන රූපයක් එයාට මැවෙනවා. දැන් දෙන්නට මැවුනේ එකම රූපෙද? දෙකක්. හරි. දැන් අපි තුමු ගෙදර ඉන්න පුංචි දරුවෙක්. හරි. දැන් එයාට අමනුෂ්‍යෙක් එහෙම නැත්තම් මේ හොල්මන් කතාව ඇහෙනවා. එයා දන්න හොල්මන කවුද? දැන් එයා හිතනවා අපි කාටුන් බලන කෙනෙක් කියලා. හරි. දැන් මෙයා කාටුන් බලන කෙනෙක්. හරි. දැන් අපි දන්න ලස්සන හොල්මනක් ඉන්නවා. උඹ හැමෝම කැමති හොල්මනක්. කවුද? කැස්පර්. හරි. දැන් මේ පොඩි එක්කනට මැවෙන්නේ කවුද? කැස්පර්. දැන් එක එක්කනට මැවුනේ මොකද්ද? දැන් එක එක්කනට මැවුනේ මොකද්ද? සමාන එකද වෙනස් එකද? දැන් මේ කට්ටිය කතා කරනකොට කතා කරනවා අමනුෂ්‍යෙක් ඉන්නවා හොල්මනක් ඉන්නවා කියලා කට්ටිය කතා කරනවා. හැබැයි මේක හැමෝම කතා කරන්නේ එකක් ගැනද? එකක් ගැනද කතා කරන්නේ? නෑ, එකක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. හැමෝම මොකද වෙලා තින්නේ? හැමෝම අර තමන් හදාගත්තු එක ගැන තමයි කතා කරන්නේ. දැන් මේ කට්ටිය දැන් මේ උපමාව තෝරගන්න. දැන් මේ ගෙදර ඉන්න කට්ටිය අර කාමරේට යන්න බයයි. දැන් අමනුෂ්‍යෙක් ඉන්නවා කිව්වා දැන් ගෙදර ඉන්න කට්ටිය කාමරේට යන්න බයයි. හරි. දැන් මේ මහත්තයා යන්න බය මොන හොල්මන්ට බය වෙලාද? දැන් මේ මහත්තයා යන්න බය මොන හොල්මන්ට බය වෙලාද? අර පුංචි දරුවා යන්න බය මොන හොල්මන්ට බය වෙලාද? දැන් මේ මහත්තයා හිතන් ඉන්නවා සුදු ඇඳගත්තු කොණ්ඩේ කඩාගත්තු කියන එකක් ඉන්නවා මං අන්න ඒකට බය වෙලා එතනට යන්නේ නැතුව ඉන්නවා. මේ මහත්තයා අර උල් දත් තියෙන කළු ලොකු බඩක් තියෙන මවිල් තියෙන අන්න එහෙම එකක් මවාගෙන මොකද්ද? ඒකින්ද යන්නේ නැතුව ඉන්නවා. පුංචි ළමයා කැස්පර් ඉන්නවා ඇති කියලා යන්නේ නැතුව ඉන්නවා. දැන් මේ එක එක්කෙනා බය වෙලායි තියෙන්නේ මොකටද? ඇත්තටම තියෙන එකටද?
දැන් ওই හොල්මන ඇත්තටම කොහෙද තියෙන්නේ? දැන් ওই අමනුෂ්‍ය ඇත්තටම කොහෙද ඉන්නේ? දැන් ඕක හරියට දැක්කේ නැත්තම් අමනුෂ්‍ය බයෙන් නිදහස් වෙනවද? ඕක හරියට දැක්කේ නැත්තම් අමනුෂ්‍ය බයෙන් කවදාවත් නිදහස් වෙනවද? කවදාවත් නිදහස් වෙන්නේ නැහැ. ඔබට තොইল 1000ක් නැටුව හැකි. තව කතන්දර ගොඩාක් කර හැකි. මේ මොනා කරත් කවදාවත් මොකද්ද වෙන්නේ? අමනුෂ්‍ය බයෙන් නිදහස් වෙනවද? කවදාවත් නිදහස් වෙන්නේ නැහැ. හරි දැන් ඕක උපමාවට ගමු. දැන් මේ වගේ අමනුෂ්‍යය ගොඩාක් ඉන්නවා අපිට. දැන් මේ දවස්වල මොකක්ද තියෙන්නේ? කොරෝනා. හරි. දැන් මොකද වෙන්නේ? දැන් තැඹිලි පාට සිවුරක් පොරෝ මේ තැඹිලි පාට මේකක් රෙද්දක් පොරවගෙන කොණ්ඩේ වාගත්තු අය විතරක් නෙමෙයි ඉන්නේ. ටයි කෝට් දාගෙන එහෙම අයත් එනවා. හරිද? දැන් මේක හරියට අපි මේක තෝරගන්න ඕනේ. මේ කතාව ඔබට කියනකොට සමහරට ඔබ හිතේ මේ මොකද්ද මේ කියන්නේ කියලා. හැබැයි ඔබට මේ හරියට කතාව දැක්කොත් ඔබට ඔබ ගැනම hina යයි. දැන් මේ විදිහට දැන් හැමෝම දැන් කතා කරනවා මොකද්ද? කොරෝනා කියලා කතා වෙනවා. දැන් කතා වෙනවා දැන් ප්‍රවෘත්ති වලත් යනවා අරහෙත් යනවා මේ වෙනවා එක එක්කිනක් කියනවා මේ ලෙඩ වෙන්නෙත් මෙහෙමයි කියනවා. දැන් ඔය ඔක්කොම දැන් මේ කතා යනකොට දැන් එක එක්කිනාගේ ඔළුවේ මැවෙන්නේ මොකද්ද? දැන් එක එක්කිනාගේ ඔළුවේ මැවෙන්නේ එකම කතාවද වෙනස් කතාවක්ද? දැන් එක එක්කිනා බය වෙලා ඉන්නේ කොහේ තියෙන එකටද? කොහේ තියෙන එකටද බය වෙලා ඉන්නේ? දැන් තමන් බය වෙලා ඉන්නේ කොහේ තියෙන එකටද? අන්න හොඳට තෝරගන්න මේ මනස නැමැති මායාකාරයා මොකද්ද? මවනවා ලස්සන රාක්ෂයෙක්. එතකොට දැන් ඔබ බය වෙන්නේ කාටමද? තමන්ම හදාගත්ත එකට. ඒක හරියට ඔබ අඹනවා යක්ෂයෙක්ගේ රූපයක්. කවුද මේ අඹන්නේ? තමන්ම මේ යක්ෂයෙක්ගේ රූපයක් අඹලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ රූපෙට කවුද බය වෙන්නේ? තමන්ම බය වෙනවා වගේ. පැහැදිලිද? අන්න හොඳට බලාගන්න ඉස්සෙල්ලාම අපි මේ බය වෙන්නේ මොකටද කියලා බලන්න ඕනේ. දැන් ඔබ වැඩි හරියක් බය වෙලා තියෙන ඇත්තටම තියෙන එකකටද එහෙම නැත්නම් මායාවකටද? මේ මනස විසින් හදන මායාවට තමයි ඔබ හැම වෙලාවෙම බය වෙන්නේ. දැන් රතන සූත්‍රේ කොච්චර කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඕක දැක්කේ නැත්තම්. ඕක දැක්කම මොකද වෙන්නේ? ඔය තුම්බියේම නිදහස් වෙනවා. මොකටද මේ බය වෙලා ඉන්නේ? හරි දැන් ඔහොම අපි එමු මෙහෙට. දැන් මේකත් එක්ක ඔබට තියෙනව නේද? මොකද මරණ බිය තියෙනවනේ. මරණය. දැන් මැරෙන්න බයනේ හැමෝමනේ. දැන් ඔබ මරණය කියලා දකින්නේ මොකද්ද? මොකද්ද මරණය කියලා දකින්නේ? දැන් ප්‍රඥාව විමසලා මට කියන්න. මොකද්ද දැන් ඔබ මරණය කියලා දකින්නේ? හරි. දැන් මම උපමාවකින් මම කියනවා. දැන් මිනිස්සු ජීවත් වෙන අවුරුදු 70ක්. අවුරුදු 69යි දවස් 364යි. පැය 23යි. විනාඩි 59යි තප්පර 59ක්ම ඔහු බය වෙලා ඉන්නේ මොකකටද? මොන මරණයටද? මොන මරණයටද බය වෙලා තියෙන්නේ? තේරුණාද? අර හොල්මනට බය වුණා වගේ නේද බය වෙලා තියෙන්නේ. අන්න ඒක තමයි කිසිම තැනක බුදුහාඳුරෝ කිව්වද මරණය නිසා දුක හටගනී කිව්වද? අවිද්‍යාව නිසා දුක හටගනී කිව්වද? අවිද්‍යාව නිසායි දුක හටගන්නේ. අවිද්‍යාව නිසායි මරණය කියන එක පහළ වෙන්නේ. එතකොට දැන් මේ අවුරුදු 69යි දවස් 364යි පැය 23යි විනාඩි 59යි තප්පර 59ක්ම බය වෙලා ඉන්නේ තමන්ම හදාගත්තු හොල්මනට.
තමන්ම හදාගත්තු මේ හොල්මනට තමයි මොකද්ද? බය වෙලා ඉන්නේ. දැන් මේ හදාගත්තු එක ඇත්තටම කොහේ හරි ඉන්නවා, කොහේ හරි කාමරයක හරි උඩ හරි පල්ලෙහා හරි යට හරි පැත්තක හරි කොහේ හරි ඉන්නවා කියලා අපි හිතනවා. මේ හිතන එක තමයි මොකද්ද? මුලාව. දැන් මේ ඇත්තටම දැන් ඔබ මේ මරණය කියලා දකින්නේ, මරණය කියලා හරි දැන් වෛරස් එක කියලා හරි මොකක් හරි කියලා දකින්නේ මායි මොකද්ද? ඔබේ මනස විසින් මවන ලද මායාව. ඒ මායාව දැකලා මොකද කරන්නේ? ඔබ මායාවට අහු වෙනවා, බය වෙනවා. දැන් ඔබ බය වෙලා තියෙන මොකටද? දැන් මෙන්න මේක දැක්කනම් මේ මරණ රූපය දැක්කනම් ඔන්න ඔබ දකිනවා ඒකට රූපේ පිරිසිදු දකින්නවා කියලා. නැත්නම් ඔබ පිරිසිදු දකින්නේ නැහැ. ඔබ ඒක ඇත්තටම කොහේ හරි තියෙනවා කියලා බය වෙලා ඉන්නවා. මේක ඔබ මේකේ යථා ස්වභාවය දැක්කනම් අර ඇත්තටම මොකද වෙන්නේ? බය කියන එක මොකද්ද යන්නේ? බය කියන එක නිදහස් වෙනවා. දැන් තුම්බියෙන් නිදහස් වෙන්න බෑ නැත්තම්. ඔබ කොච්චර මොනා කරත් හරිද? ඔය තුම්බියත් එක්ක ඔබ ඉන්නවම තමයි. ඔන්න ඔබ දකිනවා. හරි. හරි. දැන් තවත් එහාට ගිහිල්ලා අපි ඔක බලමු. දැන් ඔබ ඥාතිය කියන්නේ කාටද? ඔබ ඥාතිය කියන්නේ. දැන් ඔබට ඥාතීන් ඉන්නවනේ වටේ. දැන් රහතුන්ට ඥාතීන් ඉන්නවද? රහතුන්ට ඥාතීන් නැහැනේ නේද? කොහොමද රහතෙකුට ඥාතියෙක් නැති වෙන්නේ? කොහොමද බැඳීම නැති වෙන්නේ? ඕක හරි ලස්සන කතාවක් අත්හැරීම. හැබැයි අත්හැරීමට එහාගේ කතාවක් තියෙනවා. හරි. අපි නිකන් ගමු. උපමාවකින් ගමු. දැන් මේ අම්මා ඉන්නවනේ. දැන් මේ අම්මා ඉන්නවා. දැන් එක එක්කෙනා කවුරු විදිහටද මේ දකින්නේ? දැන් නෝනා දකින්නේ කවුරු විදිහටද? නැන්දම මහත්තයා දකින්නේ කවුරු? අම්මා විදිහට. මේ නෝනා දකින්නේ කවුරුද? අක්කා. ඔය නෝනා? අක්කා. මේ නෝනා කවුරු විදිහට දකින්නේ? දැන් මේ එක එක්කෙනා දකින්නේ එකම රූපෙද වෙනස් රූපයක්ද? එකම රූපෙද වෙනස් රූපයක්ද? හරි. දැන් අපි ඔහම ගමු. දැන් ඔබ දැන් අම්මා කියන රූපය කොහෙද තියෙන්නේ ඇත්තට? එහෙම නැත්නම් නැන්දම්ම කියන රූපේ කොහෙද තියෙන්නේ? ආච්චි කියන රූපේ කොහෙද තියෙන්නේ? අක්කා, නංගි, මල්ලි ඒ රූපේ කොහෙද තියෙන්නේ? ඔබට දුක දෙන්නේ මොන රූපෙද? එතකොට ඔබ මේ සැබෑවටම පවතින ඔබේ ඥාතිත්වයේ තියෙන මොකක් සමගද? ඔබේ දැන් නෑදෑකම ඥාතිත්වයේ තියෙන මොකක් එක්කද? පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? ඔබේ ඥාතිත්වය තියෙන කුමක් සමගද? බැඳීම තියෙන කුමක් එක්කද? දැන් මොකක් එක්කද මේ බැඳීම තියෙන්නේ? සැබවින්ම පවතින එකක් එක්කද? එහෙම නැත්නම් ඔබ විසින් හදාගත්ත හොල්මනක් එක්කද? පැහැදිලිද මම මේ කියන්න හදන දේ? දැන් ඒකත් ආයි මොකද්ද? අර හදාගත්ත හොල්මන වගේම තමයි. පැහැදිලිද? දැන් ඔබට මෙහෙම දුක දෙනවා, මෙහෙම දුක දෙන ඥාතීන් පිරිසක් ඔබට පහළ වෙලා ඉන්නවා. හැබැයි මේ පහළ වෙලා ඉන්නවා කියන ඥාති පිරිසත් ආයි මොකද? ඔබ විසින්ම මවාගත්තු රූප ටිකට තමයි මොකද්ද? මේ අහුවෙලා ඉන්නේ. එතකොට ඇත්තටම එළියේ තියෙන්නේ මොකද්ද?
මොකද ඇත්තටම එළියේ තියෙන්නේ. දැන් ඔබ ඔය මවාගත්තු හොල්මනේට අමතරව ඇත්තටම එළියේ තියෙන මොකද්ද කියලා බලන්න. ඕකේ තව සංඥාටයක් තියෙනවනේ. මිනිස්සෙක් කියන්න පුළුවන්. දැන් මනුස්ස කියන එක ඒක කොහෙද තියෙන්නේ? මනුස්ස කියන එකත් ඔබ මවාගත්තු සංඥාවක් මිසක් මොකද්ද? වර්ණේ ඔබ කියන්න පුළුවන් එන වර්ණයක් තියෙනවා, හැඩතලයක් තියෙනවා. ඔය මොනා කිව්වත් ධාතුවක් තියෙනවා කියන්න පුළුවන්. ඔය මොනා කිව්වත් ආයි මේ ඔබ හදාගත්තු මොකද්ද? හොල්මන් ටිකක් ගැන තමයි කතා කරන්නේ. මොකද ආපෝ තේජෝ වායෝ පඨවි කියන ඔය හතරක් පැනවෙන්නේ අවිද්‍යාවෙන්ම තමයි. දැන් ඔය විදිහට බලන්න. දැන් ඔය විදිහට ඔබට ලෝකය කියලා දකින්න දේවල් වල මොකද්ද? මොකද්ද ඇත්තට මේ ලෝකය කියලා අත්විඳින්නේ? දැන් ඕකේ තව එකක් මෙන්න මෙහෙම ගන්නකො. දැන් මේ අම්මත් හිතන් ඉන්නා කවුද? මම මෙහෙම කෙනෙක් කියලා. දැන් අම්මා හිතන් ඉන්නවා මම මෙහෙම කෙනෙක් කියලා. මේ පුතා හිතන් ඉන්නවා මෙයා මෙහෙම කෙනෙක් කියලා. දැන් තමන් හිතන් ඉන්න මේ මම කියන රූපය ඒක මොකද්ද? ඒක මොකද්ද? දැන් ඔක ටික බණ එහෙම ඇව්වට පස්සේ ඉතින් ඔකට සතර මහා ධාතු ගාවලා ඒක තමයි උගන්නපු ඒවා ටිකේ මං කිව්ව පූස ගැට ගහලා ඕක හරියන්නේ නෑ මේක විමසලා බලන්න ඕනි. හරිද? දැන් හොල්මනක් කිව්වහම කෙනෙක් දන්නේ හොල්මනක් කියලා සුදු ඇඳගෙන ඉන්නේ, කොණ්ඩේ කඩාගෙන ඉන්නේ කියලා එක්කෙනෙක් දන්නවා. තව කෙනෙක් හොල්මනක් කියන්නේ මොකද්ද? ලොකු තඩි බඩක් තියෙන, ඇඟේ මයිල් තියෙන, දත් තිලිස්සගෙන ඉන්න කියලා එහෙම දැනන් ඉන්නවා. දැන් කවුරු හරි කෙනෙක් කාගෙන් හරි අහගෙන ඉන්නවා මේ සතර මහා ධාතු කතාවක් අහගෙන ඉන්නවා. එතකොට මොකද්ද යාට? සතර මහා ධාතුන්ගෙන් හැටිච්ච මම කියන හොල්මන තමයි එක්කෙනෙකුට ඉන්නේ. තව කෙනෙකුට ඉන්නේ. දැන් එතකොට මේ මම කියන රූපයත් කොහොමද ගොඩ නැගෙන්නේ? දැන් මේක හොඳට මතක තියාගන්න. එතකොට මම ඇතද නැතද? නෑ කියන්න බෑ. දැන් අර ඔබ මවාගත හොල්මන ඇද්ද නැද්ද කියලා ඇහුවොත් ඔබට කියාගන්න බැරි තැනකට වැටෙනව නේද මේක? කියාගන්න බැරි අමාරුවක වැටෙන. දැන් ඔබ මේ මම කියලා හදාගෙන ඉන්න රූපයට ආයේ මොකද්ද? එහෙම හොල්මනකටම තමයි ආයිත් අහු වෙලා ඉන්නේ. දැන් ඔබේ පරම ඥාතිය ළඟම ඥාතිය කවුද? මමනේ. දැන් මේ පරම ඥාතිය ඒ ඥාතියත් මෙහෙම මවාගත්තු හොල්මනක්. පැහැදිලිද? දැන් මෙහෙම බලන්න මේ බලනකොට ඔබට තේරෙයි මොනවාද මේ හොල්මන් ටික කියලා. දැන් ඔබ බැඳිලා ඉන්න ඔබ හිර වෙලා ඉන්න ඔහොම ගොඩක් ඒවට. දැන් කාලය කියන්නේ මොකද්ද? මොකද කාලය කියන්නේ? දැන් මේ පුංචි දරුවට දැනෙන කාලයයි ඔබට දැනෙන කාලය එකක්ද? කාලය අයිති වෙන්නේ මොකටද? මොකටද කාලය කියන එකත් අයිති වෙන්නේ? ඒකත් ආයේ ඔබ හදාගෙන ඉන්න මොකද්ද? හොල්මනකටම නේද මේ කියන්නේ? මේ පුංචි දරුවෙකුට එයාට කාලය කියලා එකක් නැහැ. ඔබට එකපාර මොකද්ද? දැන් එයාට නොදැනෙන එකක් ඔබට දැනෙනවා. ඔබ ඒ දැනෙන එක ඔබ විශ්වාස කරගෙන ඉන්නවා නේද? ඒකට බය වෙනවා, දුවනවා, අර යනවා, මෙහෙ යනවා, එක වගේ එන්න යනවා. අර ලොකුවට මහා දරුණුවට එක බැඳිලා ඉන්නවා. නේද? හැබැයි මේ බැඳිලා ඉන්න එක ඇත්තටම සැබෑ එකක්ද? සැබවින්ම පවතින එකක්ද? එහෙම නැත්නම් මේ තව හොල්මනකටද මේ අහුවෙලා ඉන්නේ? බලන්න හොඳට. එතකොට දැන් ඔබ යමකට බැඳිලා කියලා තින්න තැනයි යමකින් පලා යන්න කියලා හදන තැනයි. ඔය බොහොම සරලව කියන්නේ මොකද්ද? ඇලීමයි ගැටීමයිනේ. ඔබ මේ ඇලෙනවා කියලා ඇලෙන්නේ මොකටද?
ඇලෙනවා කියලා ඇලෙන්නේ මොකටද? සැබවින්ම පවතින දෙයකටද එහෙම නැත්නම් මායාවකටද? ඔබ ඊට පස්සේ බය වෙලා පලා යන්න කියලා හදන්නේ. ඒ මොකටද? සැබවින්ම ඇති දෙයකටද මායාවකටද? ඉතින් මේක හරියට තෝරගන්න. ඒක තමයි කිව්වේ මොකද්ද? විඥාණය නැමැති මොකද්ද? මායාකාරය කියලා. මේ ඔබ මේ ලොකු කතා මේ පොත්වල කතා මේ කතා අර ඔළුවේ මේ පුරව ගන්න ඕනේ නැහැ. දැන් ටිකක් වයසට යනකොට තියෙන ඔය අම්මලට තියෙන ලොකුම ගැටලුව ඕක තමයි. ඇයි මොකද කරන්නේ? මේ කොහෙවත් මේ ඔබ කරන්නේ ඉතින් කොහොම හරි අර ගිරව් වගේ මොකද කරන්නේ මේක බණ අහලා පොත් කියවලා අර මේවා කියලා ඔළුවේ ලොකු හැල්ලක් හදා ගන්නවා. ඔබ නිර්වාණය ධර්මය කියලා එකක් හදා. මොකද්ද මේ කරගෙන තියෙන? ආයේ මේ නිර්වාණය ධර්මය කියලා මොකද්ද මේ හදාගෙන තියෙන්නේ ඔබ? ආයේ මොකද්ද හදාගෙන තියෙන්නේ? තව හොල්මනක්, තව මායාවක්. ඉතින් මේ නිර්වාණය ධර්මය කියලා හදාගෙන තියෙන්නේ තව මායාවක් කියලා දැක්කොත් තමයි ඔබ නිවනටපත් වෙන්නේ. නැත්තම් මොකද්ද වෙන්නේ? ඔබ කරන්නේ පූස ගැට ගන්න එක විතරයි. පූස ගැට ගන්න එක විතරයි. එතනින් එහාට මුකුත් කරන්න ඔබට තේරෙන්නේ නැහැ. ඉතින් මේ කතාව හරියට පැහැදිලි කරගන්න විමසන්න. දැන් මම ඔබට මෙහෙම කිව්වට මේක හොඳට මතක තියාගන්න. ආයි විඥානයේ සිත කියන්නේත් මොකද්ද? දැන් විඥානයේ සිත කියලා මේ මට හිතක් තියෙනවා කියලා කවුරු හරි කියනවනේ. දැන් මට හිතක් තියෙනවා කියන එකයි මේ අල්ලපු කාමරේ අමනුෂ්‍යෙක් ඉන්නවා කියන එකයි දෙකම මොකද්ද? දෙකම එකයි. ආයි මේ හිත මනස කියන්නේ තව හොල්මනක්ම තමයි. හැබැයි ඉතින් ඒ හොල්මන අපිට ගන්න වෙනවා. ඒකයි මේ කිව්වේ මේ ධර්මයේ කියන එකත් එක තැනකදී අතහැරෙනවා කියලා. අපි මේ භෞතික ලෝකයේ තියෙන මේ භෞතික ලෝකයේ කියලා ඔබ හිතාගෙන ඉන්න ඒ මුලාවක් කියලා පෙන්වන්න, ඒක මායාවක් කියලා පෙන්වන්න, ඒක මිරිගුවක් කියලා පෙන්වන්න, ඒක තව හොල්මනක් කියලා පෙන්වන්න අපි තව අලුත් හොල්මනක් හදනවා. මොකද්ද හදන හොල්මන? මේක ඔබට කෙලින්ම කිව්වට පේන්නේ නැහැ. කෙලින්ම කිව්වට පේන්නේ නැති හින්දා අපි තව හොල්මනක් හදලා එයාට කියනවා පෙන්වන්න කියලා. කවුද මේ හදන අලුත් හොල්මන? මොකද ඒ අලුත් හොල්මන? ඒ තමයි විඥානයේ හිත කියන්නේ. අපි විඥානයේ හිත කියලා හොල්මනක් හදලා එයාට කියන අරක පෙන්වන්න කියලා. එතකොට ඔන්න ටිකක් තියෙනවා. නැත්තම් මේ ලෝකේ කියන එක හිතේ හදාගත්තා කියන එක නෙමෙයි. ලෝකේ කියන එක හිතේ හදාගත්තා කියනකොට මොකද්ද වෙන්නේ එතන? මොකද ඒකේ තියෙන ගැටලුව? දැන් මේ ලෝකේ කියන එක එහෙම නැත්තම් දැන් අපි දැන් ওই කීප එක හිතේ හදාගත්ත එකක් කියලා කියනකොට මොකද්ද කියන්නේ? වෙන්නේ. මොකද්ද ඒක ගැටලුව? කාට හරි පැහැදිලිද ඒක? දැන් හිත කියන්නේත් මොකද්ද? දැන් ඔබ ලෝකය කියලා ඥාතිය කියලා කාලය කියලා හරි එහෙම නැත්නම් වෙන මොනා හරි කියලා ආයි මේ ඔබ මොකද්ද දැක්කේ? මම කියලා හොල්මනක් නේ. එතකොට හිත කියන්නේ? ඒ කියන්නේ තව හොල්මනක් නේ. ඒක හරියට අර හිත කියන හොල්මනගේ බඩ ඇතුලේ තව හොල්මන් ටිකක් ඉන්නවා කියනවා වගේ නේද? ඒකයි මේ වචනවල තියෙන හරි මායාකාරී ස්වභාවයක් මේ වචනවල. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට මොකද්ද? මේ මායාකාරී වචන ටිකම ගන්න වෙනවා ඔබට පණිවිඩය දෙන්න. පැහැදිලිද? ඉතින් ඒක හරියට තෝරගන්න. ඉතින් මේක හොඳට පැහැදිලි කරගන්න බෞද්ධකම තියෙන බෞද්ධ ආගම තුල නෙමෙයි. බෞද්ධ ආගම තුලින් කවදාවත් නිර්වාණයට කිට්ටුවටත් එන්න බෑ. මොකද එහි තියෙන ඔබ යම් විශ්වාසයක් දරාගෙන ඒ විශ්වාසය තුලින් යන එකක්. හැබැයි සැබෑව තියෙන ඔබ මේ විශ්වාසය මොකද්ද? ප්‍රශ්න කිරීම. දැන් මම ඔබෙන් එකක් අහන්න. ඔබට දැන් ඔය හුඟක් බනහන අයට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ.
ඔබට ආවිල්ලා තියෙන හුඟක් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ බණ අහන්න කලින්ද බණ ඇහුවට පස්සේද? එතකොට අවිද්‍යාව වැඩි වෙලාද අඩු වෙලාද? හොඳට මේක විමසන්න. බණ ඇහුවට පස්සේ කලින්ට වඩා හපක්. කලින්ට වඩා ප්‍රශ්න වැඩි. පැහැදිලිද? ඉතින් මේක හොඳට බලන්න, හොඳට දකින්න. දැන් මම ඔබෙන් ඇහුවත් අපාය තියෙනවද නැද්ද? මොකද කියන්නේ? සතර අපාය තියෙනවද නැද්ද? අහලා තියෙනවා කියලා. දැන් ඔබ දැන් අපාය කියන්නේ මොකටද? දැන් ඔබ බණ කතා, පරම්පරා කතා, එක එක කතා අහලා දැන් ඔබට අපාය කියලා රූපයක්ම ඇවිල්ලා තියෙනව නේද? ඔබ දැන් අපාය තියෙනවා, අපාය ඇත කියලා දකින්නේ මොන අපායද? මොන අපායද අපාය තියෙනවා කියලා දකින්නේ? මේ හිතේ තියෙන අපාය නේද අපාය ඇත කියලා දකින්නේ? තේරුණාද? ඒක දකින්න හරියට. ඊළඟට තව කෙනෙක් කියනවා අපාය නැහැ කියලා. දැන් මේ නැහැ කියන්නේ මොන අපායද? දැන් එක්කෙනෙක් කියන අපාය තියෙනවා කියලා. දැන් මේ අපාය තියෙනවා කියලා රැවටිලා ඉන්නේ මොකටද? අර හිතේ තියෙන අපායට. දැන් කෙනෙක් කියන අපාය නැහැයි කියලා. නැහැ කියන්නේ මොකටද? මොන අපායටද? හිතේ තියෙන අපායට. දැන් ඔක තව පැහැදිලි කරන්න මම මෙහෙම කියන්න. ඉබ්බට පිහාටු තියනවද නැද්ද? දැන් ඔබ නෑ කිව්වේ මොන පිහාටද? ඔබ නෑ කිව්වේ මොන පිහාටද? දැන් මෙතන මේ පිහාට කියන රූපේ මැවුනද නැද්ද ඔබට? ඒ මැවිච්ච පිහාට රූපේ නේද නෑ කිව්වේ? දැන් තේරුණාද? දැන් මේ නෑ කියන එකේ ගැටලුව තේරුණාද? එතකොට මේ තියනවා කියලා හරි නෑයි කියලා හරි ඔන්න ඔතනම තමයි තියෙන්නේ. දැන් තව එකක් අහන්නම් මං ඔබේ. මරණින් මතු නැවත උපදිනවද නැද්ද? දැන් මේ පරම්පරා කතා වලින් මේක තෝරගන්න බෑ. ඔබ දැන් කරන්නේ අර කාලාම සූත්‍රයේ අංශු මාත්‍රයක්වත් තේරිලා නැහැ. ඔබ කරන්නේ පරම්පරා කතා ටික, පොතේ පතේ කතා ටික ඔක්කොම අරගෙන ඔළුවේ දැන් මොකද වෙලා තියෙන්නේ? බණ අහලා පරම්පරා කතා අහිලා පොත්පත් කියවලා දැන් ඔබට රූපයක්ම වෙවිලා තියෙනවා මොකද්ද? මරණයෙන් මතු ජීවිතේ මේ ආකාරයි කියලා රූපයක්ම ඇවිල්ලා තියෙනවා. එතකොට මරණයෙන් මතු ජීවිතයක් ඇත කියලා දකින්නකොට ඔබ ඇත කියලා දකින්නේ මොකද්ද? ඔබ මේ මවාගත්තු රූපේ තමයි ඇත කියලා දකින්නේ. ඒක ඇතද? දැන් කවුරු හරි කියන මරණයෙන් මතු ජීවිතයක් නැහැයි කියලා. එතකොට එයා නැහැයි කියලා කියන්නේ මොකටද? ඒත් අර මවාගත්තු රූපෙට. දැන් තේරුණාද මෙතන මේ අවිද්‍යාව පත්‍ය සංකාර ගැන විතරයි තියෙන්නේ. දැන් බුදුහාඳුරගේ පුනරුත්පත්ති සංකාරයෙන් දුක හැට ගන්නවා කියලා කිව්වද? පුනරුත්පත්ති නිසා දුක හැට ගන්නවා කියලාද කිව්වේ අවිද්‍යාව නිසා දුක හැට ගන්නවා කියලා. දැන් මේ අවිද්‍යාව කියන එක හොඳට තෝරගන්න. මෙතන මේ කියන්නේ මුලාව. එතකොට මුලාව තියෙනකොට එක්ක ඔබ ඇත කියලා දෘෂ්ටියකට වැටෙනවා. එහෙම නැත්නම් මොකද්ද? නැත කියලා දෘෂ්ටියකට වැටෙනවා. එතකොට ඇත කියලා දකින්නේ මොකද්ද? ආයි අර හදාගත්තු හොල්මනමයි. නෑයි කියලා කියන්නේ. ඒත් එහෙම එකයි. අර හොල්මන නෑ කියනවා. තේරුණාද? මෙන්න මේ දෙක හරියට ඔබ තෝරගත්තේ නැත්නම් මොකද්ද? තුම්බියෙන් නම් නිදහස් වෙන්නේ නෑ. උදේ ඉඳන් රෑ වෙනකන් රතන සූත්‍රය කියලා ආයෙත් රෑ වෙනකන් එළි වෙනකන් රතන සූත්‍ර කිව්වත් මොකද්ද? තුම්බියෙන් නම් නිදහස් වෙන්නේ නෑ. හැබැයි මේ කතාව ඔබට හරියට තේරුණා නම් තුම්බියෙන් නිදහස් වෙනවා. මරණයෙන් නිදහස් වෙනවා, ජාතියෙන් නිදහස් වෙනවා, රෝගයෙන් නිදහස් වෙනවා, සියල්ලෙම නිදහස් වෙනවා. ඇයි? ඔබ අවිද්‍යාවෙන් නිදහස් වී ඇති නිසා. මුලාවෙන්. ඉතින් හොඳට බලන්න කලබල වෙන්න එපා කිසිම දෙයකට. එකපාර කලබල වෙලා පූසෝ ගැට ගහන්න යන්න එපා.
පූස ගැට ගහන්නේ නැතුව මේක විමසන්න. මොකටද මේ බය වෙලා ඉන්නේ? මොකටද මේ කලබල වෙලා ඉන්නේ? මොකද්ද මේ කරන්නේ? එතකොට ඔබ සමාජයේ ඉන්න වෙනවා. ඔබට කතා කරන්න වෙනවා. හැබැයි මේ කතා කරන්නේ හරියට අර පොඩි ළමයෙක් එක්ක කතා කරනවා. අනිත් සමාජයත් එක්ක කතා වෙන්නේ පොඩි ළමයි එක්ක කතා කරනවා වගේ. දැන් පුංචි ළමයෙක් ඉන්නවා. එයා බෝනික් එක්ක සෙල්ලම් කරනවා. දැන් මේ බෝනික්කගේ අතක් කැඩෙනවා. එතකොට බෝනික්කගේ අත කැඩුණා පස්සේ මෙයා අඬනවා. මේ පොඩි ළමයා අඬනවා. දැන් පොඩි ළමයාට ඉන්නේ බෝනික්කෙද්ද? පොඩි ළමයාට ඉන්නේ බෝනික්කෙද්ද? දැන් පොඩි ළමයෙක් ඉන්නවා. හරිද? මෙයා මේ පොඩි ළමයා බෝනික් එක්ක සෙල්ලම් කර කර ඉන්න. දැන් මේ බෝනික්කගේ අත කැඩෙනවා. අත කැඩුනාම දැන් මොකද කරන්නේ පොඩි ළමයා? ආඬනවා, කෑ ගහනවා, අනේ බිම පෙරලෙනවා, ඔක්කොම කරනවා, ඔක්කොම කරනවා. දැන් අම්මා දැන් බෝනික්කගේ අත කැඩුණා කියලා බිම පෙරලනවා. ඒ මුකුත් කරන්නේ නැහැ නේද? ඉතින් ළමයා නලව ගන්න ඕනි හින්දා මොකද්ද? මොකක් හරි කතාවක් කියන්න පුළුවන් නේ. ඇයි මේ දැන් මේ ළමයා මේ පොඩි ළමයාට ඉන්නේ ඇත්තටම බෝනික් එක් නෙමෙයි නේද? බෝනික්කට එහා ගිය එකක් නේද? ඒක ඇත්තටම කොහෙද තියෙන්නේ? මේ පොඩි ළමයාගේ ඔබේ අතර කිසි වෙනසක් නැහැ. හැබැයි බුදු කෙනෙක් අර පොඩි අම්මා අර පොඩි ළමයාත් එක්ක ඉන්නවා වගේ බුදු කෙනෙක් පොඩි ළමයි එක්ක ඉන්නවා. රහතේ පොඩි ළමයි ඉන්නවා වගේ ඉන්නවා. දැන් ඔබ මොකක් යමා එක්ක ඇත්ත කරගෙන කතා කරනකොට ඔහුත් ඇත්ත කරගෙන කතා කරනවා. දැන් පොඩි ළමයි සෙල්ලංගයක් හදලා. ඒකේ සෙල්ලම්පත් වෙලා සෙල්ලම්පත් කන්න එන්න කිව්වහම අම්මා තාත්තා කියනවාද ඔක බොරුවක් ඕක කියලා එහෙම කියනවද? නෑ නේද? කියන්නේ නෑනේ. යනවනේ. ඒ සෙල්ලම් කරන ගමන් මොකද්ද කරන්නේ? දැන් අර පොඩි ළමයාත් එක්ක සෙල්ලම් කරන ගමන් මොකද්ද කරන්නේ? ටික ටික මොකද්ද කරන්නේ? කියලා දෙනවනේ. ටික ටික කියලා දෙනකොට අර ළමයාට ඉබේම අතහැරෙනව මොකද්ද? අර සෙල්ලම්පත් තිබිල්ල අතහැරෙනව නේද? අන්න ඒ වගේ තමයි මේකත්. පැහැදිලිද? ඉතින් තෝරගන්න. දැන් ඔබ මේ යමක් කතා කරා මොකක් කතා කරත් මෙයා මාවගත්තු රූපෙත් එක්ක කතා කරනවා. එයා මාවගත්තු රූපෙත් එක්ක දෙන්න හිතනවා මේ එකක් ගැන කතා කරන්න කියලා. ඇත්තටම එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඉතින් ඔන්න ඔය අවබෝධය ඔය සිහිය පහළ වුණා නම් ඔබ මේ ලෝකය කියන එක මොකද වෙන්නේ? ඔබට ලෝකයක්ද හම්බෙන්නේ? එහෙම නැත්නම් හොල්මනක්ද හම්බෙන්නේ? තවදුරටත් මෙතන මොකද්ද ඔබට ලෝකයක් නෙමෙයි හම්බෙන්නේ. ඔබට හම්බෙන්නේ මිරිඟුවක් පමණයි. මායාවක් පමණයි. දැන් මේකට hina වෙන්නද, අඬන්නද, අතහරින්නද, අල්ලගන්නද? ඒ සියල්ලම ඉක්මවා යනවා. අතහැරීමකුත් නෙමෙයි, අල්ලා ගැනීමකුත් නෙමෙයි එතකොට. දුක් වීමකුත් නෙමෙයි, සතුටු වීමකුත් නෙමෙයි. ඒ සියල්ලම ඉක්මවා යනවා. ඉක්මවා දකිනවා. පැහැදිලිද? ඉතින් මේ කතාව හරියට පැහැදිලි කරගන්න, තෝරගන්න, විමසන්න. ඒ විමසීමට තමයි බෞද්ධකම කියන්නේ. නැතු ඔබ විශ්වාසයක් තුලින් යන එක නෙමෙයි. ඉතින් එහෙම එක කතා තියෙනවා. ඉතින් ඒ සංස්කෘතික අංග තියෙනවා. ඒවා ප්‍රතික්ෂේප කරන්න ඕනෙත් නැහැ. ඉතින් ඒ සමහර සංස්කෘතික අංග හරියට මෙන්න මේ වගේ. මේක මේ ලස්සන කතාවක් තියෙනවා. ඒ කතාව මේ අන්තර්ජාලයේ තිබ්බ කතාවක්. ඒක ඔබට කියන්නම්. හරියට ඒ කතාව මේ වගේ. මිනිසෙක් යනවා මානසික වෛද්‍යවරයෙක් ගාවට. ඉතින් මේ වෛද්‍යවරයාට ළඟට ගිහිල්ලා මේ මිනිසයා කියනවා මට දැනෙන්නේ මම මීයෙක් කියලා. දැන් මොකද මේ මිනිසයා කියන්නේ? මට දැනෙන්නේ මම මීයෙක් කියලා. මට හිතෙන්නේ මම මීයෙක් කියලා කියනවා. ඉතින් වෛද්‍යවරයා ඉතින් දැන් මේ එක විදිහට මේ මිනිසයාට මේක කියලා දෙනවා. තව මීයෙක් නම් වාට දිග වලිගයක් තියෙන්න බෑ. වලිගයක් තියනවද? නැහැ. අර ලොකු කන් තියෙන්න ඕනි. දැන් ලොකු කන් තියනවද? නැහැ. වාය දැන් දිග දත් තියෙනවනේ. දත් තියනවද? නැහැ.
දැන් මෙහෙම එක එක විදිහට මේ අර මනුස්සයාට පැහැදිලි කරලා දෙනවා ඔහු මීයක් නොවන බව. ඊට පස්සේ මනුස්සයා ගෙදර යනවා. දැන් ගෙදර ගිහලා ආයෙ සතියකට පස්සේ එනවා. ඊට පස්සේ ආයෙ වෛද්‍යවරයා යනවා. ඇයි මොකද ප්‍රශ්නේ? එතකොට කියනවා හරි ડોක්ටර් මම කියපේ ඔක්කොම බැලුවා. ඇත්තටම ડોක්ටර් කියපේ ඔක්කොම හරි. මට තේරෙනවා දැන් මම මීයක් නෙමෙයි මම දැන් මිනිස්සෙක්. මට ඔක්කොම හොඳටම පැහැදිලි. මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. එහෙනම් දැන් අද ආවේ ඇයි කියලා අහනවා. හැබැයි පූසා දන්නවද දන්නේ මම මීයක් නොවන බව. තේරුණාද කතාව? දැන් හරියට අන්න ඒ වගේ. ඔබ මේ හොල්මන හරියට පිරිසිදු දැක්කේ නැත්තම් ඔබ මේ ලෝකය කියන්නේ මොකද්ද කියලා හරියට පිරිසිදු දැක්කේ නැත්තම් ඔබ හරියට මේ පින්කම් කියන්නේ හරියට මොකද්ද කියලා දැක්කේ නැත්තම් ප්‍රඥාව මොකද්ද හරියට කියන එක ඔබ තුල පහළ වුණේ නැත්තම් අර පූසගෙන් බේරෙන්න ගිය මීයා වගේ වෙනවා. පැහැදිලිද? පූස දන්නවද දන්නේ මම මීයක් නෙමෙයි කියලා අහන තත්ත්වයට වැටෙනවා. ඉතින් කවදාවත් ගැලවෙන්න බැරි අර උම්මත්තක භාවයේ ඇතුළෙම තමයි මේ කතාව ආයි කැරකි ඉන්නේ. ඉතින් මේ කතාව හරියට තෝරගන්න පැහැදිලි කරන්න ඒ විමසන්න. ඒ විමසීම තුළ සැබෑ බෞද්ධකම තියෙනවා. ඒ තියෙන සංස්කෘතිය ඉක්මවා ගිය තැනක. තව මොකද්ද? ආගම ඉක්මවා ගිය තැනක. හැබැයි ඉතින් ඒව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඉතින්. ප්‍රතික්ෂේප කරන්නේ දාර පොඩි ළමයි ටික සෙල්ලංගයක් හදලා සෙල්ලම්පත් වෙලා මේ කන්න එන්න කිව්වහම නොගිහින් ඉන්නෙත් නැහැ. හැබැයි ගිහිල්ලා සෙල්ලම් කරන අතරේ ළමයාට සුදුසු නම් ඒ කාලේ මෝරලා නම් බුද්ධිය එයි. හැබැයි ඉතින් 500කට කිව්වහම එක්කිනාටයි තේරුණා කිව්වේ. දැන් හුඟක් වෙලාවට ඔබ කරන්නේ මේක හරහා තව කතාවක් ගොඩනගාගෙන අලුත් කතාවක්. ඉතින් මේ අලුත් කතාව ගොඩනගා ගත්තා කියලා මේක වෙන්නේ නැහැ. ඉතින් හොඳට තෝරගන්න දැන් ඔබ පැහැදිලි කරගන්න ඕනි කතාවක් තියෙනවා. ඒ තමයි දැන් ඔබ කොහොමද මේ සමනත්වයටපත් වෙන්නේ? දැන් නිවන් දකින්න නම් මොකද්ද වෙන්න ඕනේ? දැන් නිර්වාණයටපත් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? සමනත්වයටපත් වෙන්න ඕනේ නෑ. සමණයෙක් වෙන්න එපා. කොහොමද ශ්‍රමණයෙක් වෙන්නේ? කොහොමද ශ්‍රමණයෙක් වෙන්නේ? හිස බූගාලා සිවුරක් ඇඳාම ශ්‍රමණයෙක් වෙනවද? සම්මුතියෙන් වෙනවා. හැබැයි මොකද්ද? එහෙම වෙන්නේ නැහැ. මෙතනින් එහා ගිය කතාවක් තියෙනවා. මේ සමනත්වය එතනින් එහා ගිය කතාවක්. දැන් හුඟක් වෙලාවට ඔබ මේ සංස්කෘතික කාරණා ටිකක් ඇතුලේ තමයි මේ සමනත්වය කියන එක දකින්නේ. එක්ක ඔබ යම් විශ්වාසයක හිර වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඔය අපි කියන කතාවක් තියෙන ඔබට ඕනි හැම වෙලාවෙම ඔබට ස්වාමියෙක් ඕනි. ඔබට හැම වෙලාවෙම ස්වාමියෙක් ඕනිද නැද්ද? ඔබට ඕනි ඒ කියන්නේ මේ ඔබට ඕනි තනියව නැගී සිටින්නද එහෙම නැත්නම් කොතන හරි එල්ලෙන්නද? ඔබ කොතන හරි එල්ලිලා ඉන්නේ. එක්ක ඔබ පෙනෙන එකක් විශ්වාස කරනවා එහෙම නැත්නම් මොකද්ද? නොපෙනෙන එකක් විශ්වාස කරනවා. ඔබ හැම වෙලාවෙම තව මොකක් හරි ඒක සරණ යනවා. එක්ක ඔබ නොපෙනෙන බලවේගයක සරණ යනවා. එක්ක නොපෙනෙන යම් දෙයක සරණ යනවා. දැන් කෙනෙක් ස්වර්ගයක් ඇතයි කියලා විශ්වාස කරනවා. එයා මොකද්ද කරලා තියෙන්නේ? නොපෙනෙන එක. දැන් කෙනෙක් නිර්වාණයක් ඇතයි කියලා ඉන්නවා. එයා මොකද්ද වෙලා තියෙන්නේ එතන? දැන් කෙනෙක් ස්වර්ගයක් ඇතයි කියලා ස්වර්ගයේ සරණ ගියන් පස්සේ එයා මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ ස්වර්ගය කොහෙද තියෙන්නේ? පැහැදිලිද? තව කෙනෙක් නිර්වාණය ඇතයි කියලා දැන් නිර්වාණය සරණ ගිහිල්ලා ඉන්නවා. එතකොට එයා මේ සරණ ගිහිල්ලා තියෙන්නේ මොකකද?
හැබැයි ඒක යථාර්ථය දැක්කනම් සැහැල්ලුවක් එනවා නේද? එතකොට නිර්වාණය කියන්නේ තව මවාගත්තු රූපයකට රැවටෙන එක නෙමෙයි. ඒක සරණ යන එක නෙමෙයි. මේ සරණ ගිහිල්ලා තියෙන මේ පෙනෙන හොයවා නොපෙනෙන ඒවා ඒ වගේ යථාර්ථය දකින්න එක. ඒ යථාර්ථය දකිනකොට ඔබට තවදුරටත් සරණක් කියන එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. නැත්තම් එක්ක ඔබ දර්ශනයක හරි මොකක හරි සරණ යනවා එල්ලිලා ඉන්නවා. එක්ක ඔබ භෞතික කාරණාවක එල්ලිලා ඉන්නවා. එහෙනම් නැත්තම් ඔබ නොපෙනෙන එකක එල්ලිලා ඉන්නවා. මේක මොකද්ද යථාර්ථය කියලා දකින්න. දකින්නකොට ඔබ මේ සැබෑ தත්ත්වය දකි. තවත් එතනින් එහාට ගිහලා ওই කතාව තවත් මෙහෙම පැහැදිලි කරන්න මෙන්න මෙහෙම. ඔබ ලොකු ව්‍යාපාරයක් ගොඩනගනවා. මේ ව්‍යාපාරය ගොඩනගලා ඔබට ඕනේ නම් මේ ව්‍යාපාර කතාව කාට හරි බාර දෙන්න. මෙහෙම බාර දෙනකොට ඔබ මොකද්ද බලන්නේ? ඔව් දෙන්න සුදුසු කෙනෙක්. එතකොට එයා කෙරේ ඔබ දැන් කාට හරි ඔබ බාර දෙනවා නම් එයා කෙරේ ඔබ විශ්වාසය තියන්න ඕනද නැද්ද? දැන් ඔබ හිතන්න දැන් ඔබ ව්‍යාපාරය දැන් ඔබ නඩත්තු කරනකොට මේ ව්‍යාපාරය නඩත්තු කරනකොට දැන් ඔබ මේ ව්යාපාරයත් එක්ක ලොකු පීඩනයක් තියනවද නැද්ද? ඇයි දැන් මේක නඩත්තු කරන්න ඕනේ මේක මේ ඔක්කොම මේ කාරණා ටික බලන්න එපැයි මේක හැම වෙලාවෙම විමස බලන්න ඕනේ නේද? හරි. හැබැයි දැන් අපි ඕක තව කාට හරි බාර දුන්නොත් අර ව්‍යාපාරයේ හරහා ගොඩනැගිච්ච දුකට මොකද වෙන්නේ? ඒ ඔක්කොම දැන් ඒක අතහැරෙනවනේ. දැන් එතනින් එහාට ඔබට දුකක් නැහැ නේ. දැන් මේක නඩත්තු කරන්න ඕනේ. දැන් පඩි ගෙවන්න තියනවාද? සේවකින්ට පඩි ගෙවන්න තියනවාද? එහෙම නැත්නම් මේකේ දැන් ලාභය කොහොමද? දැන් මේකේ දැන් අද දවසේ කරන්න තියෙන වැඩ කටයුතු මොනවාද? ඔය ඔක්කොම බලන්න තියෙන ටික ඔක්කොම මොකද වෙන්නේ? නැතු වෙනවද නැද්ද? ඔව්. හැබැයි දැන් මෙහෙම බාර දෙන්න නම් ඔබ දැන් බාර දෙන්න කෙනා කෙරේ මොකද්ද වෙන්න ඕනේ? විශ්වාසය. හැබැයි දැන් විශ්වාසය තබලා මේක බාර දුන්න වෙලේ ඉඳන් ඔබට මේකෙම දුකෙන් නිදහසක් තියනවද නැද්ද? තියෙනවනේ. ඇයි දැන් ඔබට දැන් අර කලින් තිබ්බ පීඩනේ ඔක්කොම නැති වෙනවා. තවත් ඔක උපමාවකින් කියන්නම්කෝ. දැන් හිතන්නකෝ අනුරාධපුරයේ පැත්තේ ඔබ ඉඩමක් තියෙනවා. ඔබට ඉඩමක් තියෙනවා අනුරාධපුරයේ පැත්තේ. දැන් ඔබ ඉන්නේ කොළඹ. අක්කර 5ක විතර ඉඩමක් තියෙනවා. මේකේ පොලුත් වවිලා තියෙනවා කියලා හිතන්නකෝ. දැන් ඉඩමේ අයිතිය තියෙන කාටද? ඔබට. දැන් ඔබට ඉඩමේ අයිතිය තියෙනකන් දැන් මොකද වෙන්නේ? වටේ මිනිස්සු මේක අල්ලගෙන දන්නේ නැහැ. මායිම් වෙනස් කරලත් දන්නේ නැහැ. පොල් ටික කඩාගෙන ගිහිල්ලාද දන්නේ නැහැ. දැන් හැම වෙලාවෙම ඔබට මොකද්ද තියෙන්නේ? පීඩනයක් තියෙනවා. දැන් ඔබ මොකද කරන්නේ? මේක කාට හරි දෙනවා. ලියලා දෙනවා. එක්ක දරුවෙකුට හරි එහෙම නැත්නම් දරුවෙකුට නෙමෙයි අපිට වෙන කාට හරි ඥාතියෙකුට නැත්නම් ඔක පන්සලකට හරි ආරණ්‍යයකට හරි එහෙම නැත්නම් ඔබ මේක විකුණලා දානවා. දැන් විකුණලා දැම්මට පස්සේ ඔබ හිතනවා අර ඉඩමේ දැන් කවුරු හරි මායිම් අයින් කරලත් දන්නේ නැහැ වෙනස් කරලත් දන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? අර තිබ්බ පීඩනේ අයින් වුණා නේද? පැහැදිලිද? ඒ පීඩනේ අයින් වුණා නේද? ඔන්න හොඳට මේ කතාව මම කියන කතාව අර උපමාවෙන් එහාට ගිහලා මේක තෝරගන්න. හරිද? දැන් ඔබ දරුවෙක් හදනවා. දැන් දරුවෙක් හදනකොට මොකද කරන්න ඕන? දාර වගේම පීඩනයක් තියෙනවනේ. දැන් ඔබ මේ දරුවා කාට හරි බාර දෙනවා වෙන කාට හරි. දැන් බාර දෙනකොට ඔබ 100%ක් විශ්වාස කරන්න ඕනේ කවුද? බාර දෙන්න කෙනා විශ්වාස කරන්න ඕනේ. දැන් විශ්වාසය නැත්තම් බාර දෙන්න පුළුවන්ද? බෑනේ. හැබැයි දැන් විශ්වාස කරලා ඔබ බාර දුන්නට පස්සේ දැන් අර මොකද්ද කවන පොන ඒවා වෙල බලන ඒවා එළියට බහැලා යනවද වෙන මොනවාද කරන්නේ දැන් හොයන්නේ ඔක්කොම මොකද වෙන්නේ? පීඩාව මොකද වෙන්නේ? නැති වෙලා යනවනේ අඩු වෙලා යනවනේ. ඔබ විශ්වාස කරලා බාර දුන්නොත්. තේරෙනවද? දැන් මෙහෙම ඔබ නඩත්තු කරන ඉඩමක් තියෙනවා. ඔබ නඩත්තු කරන දරුවෙක් ඉන්නවා. කවුද මේ ඔබ නඩත්තු කරන ඉඩම? ඔබ නඩත්තු කරන දරුවා.
ඔබ නඩත්තු කරන ව්‍යාපාරය මොකද්ද? මේක ලස්සන නමක් කියනවා. අකුරු දෙකයි. ඔබ නඩත්තු කරන ව්‍යාපාරයක් තියෙනවා. ඔබ නඩත්තු කරන ඉඩමක් තියෙනවා. ඔබ නඩත්තු කරන හිත. එහෙම නැත්තම් මම. දැන් මේ ව්‍යාපාරේ මොක පටන් ගත්ත දවසේ නම් ව්‍යාපාරේ කරනවද නැද්ද? දැන් ඔක්කොම නඩත්තු කරනවද නැද්ද? ඔක්කොම දැන් පහසුද අපහසුද? ඔබ කොතනදි හරි ධර්මතාවයේ කෙරේ විශ්වාසය තියලා. දැන් මෙතනදී ඔබ දැන් මේ ඔබ දැන් බාර දෙන්න යන්නේ. කවද බාර දෙන්න යන්නේ? මම නැත්තම් සිත මම ඔබ මොන නමකින් හරි කියන එක බාර දෙනවා. බාර දෙන්නේ කාටද? ධර්මතාවයට බාර දෙනවා. ඔබ ධර්මතාවයේ විශ්වාස කරලා ධර්මතාවයට බාර දෙනවා. දැන් බාර දුන්නාන් පස්සේ නඩත්තුව මොකද වෙන්නේ එතනින් එහාට? නඩත්තුව මොකද වෙන්නේ? දැන් නඩත්තු කරන්නේ මමද නැත්නම් බාරගත්තු අලුත් එක්කිනාද? බාරගත්තු අලුත් එක්කිනා. දැන් ඔබ අයිතිය අතහැරියා. ඉඩම ලියලා දුන්නා. දැන් ඔබ මායින් හොයන්න යනවද? දැන් මොකද වෙන්නේ? සම්පූර්ණ නිදහස් වෙනව නේද? අන්න ඕකට තමයි නිර්වාණය කිව්වේ. වෙන 아무තු මැජික් එකක් නෙමෙයි. ඔබ ලියලා දෙනවා. ඔබ ධර්මතාවයට බාර දෙනවා. ඔබ ඉඩම ලියලා දෙනවා. ඔබේ ව්‍යාපාරේ පවරනවා. දැන් පැවරුවන් පස්සේ ඔක්කොම කරදර ටික මොකද්ද වෙන්නේ? දැන් ප්‍රශ්න ටික හැදුවේ කවුද? ඔබද ප්‍රශ්න ටික හැදුවේ නැත්නම් ධර්මතාවයේද? ධර්මතාවයේනේ ප්‍රශ්න ටික හැදුවේ. දැන් විසඳන්නේ කවුද? ධර්මතාවයමයි. දැන් ඔබ මෙච්චර දවසක් කරේ මොකද්ද? ඇත්තටම ඉඩම ඔබට අයිතිත් නැහැ. ඔබ මෙච්චර දවසක් කරේ අනුන්ගේ ඉඩමක් බලාගත්තු එක. ඔබ මෙච්චර දවසක් කරේ මොකද්ද? අනුන්ගේ ඉඩමක් බලාගත්තු එක, අනුන්ගේ බිස්නස් එකකට කරගහලා හිටපු එක. ඒකේ ඔබට කිසිම අයිතියකුත් නැහැ, ලාභයකුත් නැහැ, මොකකුත් නැහැ. ඔබ මේක නඩත්තු කර කර හිටපු එක විතරයි. දැන් ඔබ මේක දෙනවා බාර දෙනවා ධර්මතාවයට. ධර්මතාවයට බාර දුන්නා. අන්න ওই ධර්මතාවයට බාර දෙන එකට අපි කියනවා සමනත්තේ කියලා. ඇඳුම් මාරු කරා කියලා ඕක වෙන්නේ නැහැ. එතනින් එහාට ඔහුව නඩත්තු කරන්නේ නැහැ. ඔහුව නඩත්තු කරන්නේ කවුද? ධර්මතාවය. අනුන්ගේ ප්‍රශ්න තවදුරටත් මොකද්ද? තමන්ගේ කරගෙන නැහැ. අන්න ඔය තැන තෝරගන්න බෑ. මං අර අල කීව විදියට මේ හොල්මන් ටික හරියට තෝරගත්තේ නැත්තම්. හොල්මන් ටික තෝරගත්තා නම් මොකද්ද? ධර්මතාවයට දෙනවා. තන ධර්මතාවයට බාර වෙච්ච තැන, බාර දුන්න තැන සමනත්වය පහළ වෙනවා. නැත්තම් ඔබ කියනවා මේ ලෝකයේ වසඟේ නෑ, මේක කැමතිසේ නෑ කියලා ආයි කියලා ඊට පස්සේ මොකක්ද ආයි කියන්නේ? ඒ වුණාට නිර්වාණය නම් කැමතිසේ තියෙනවා, ඒක වසඟේ තියෙනවා කියලා ඊට පස්සේ මොකද කරන්න යන්නේ? ඔක්කොම වසඟේ නෑ, හැබැයි නිර්වාණය වසඟේ තියෙනවා කියලා මොකද්ද? නිර්වාගයේ වසඟයට ගන්න හදනවා. නිර්වාණය වසඟයට ගන්න හදන කෙනා ආයි මොකද්ද වෙලා තියෙන්නේ? ආයි මේකට අහු වෙලා. හැබැයි ධර්මතාවයට බාර දෙනවා සම්පූර්ණයෙන්ම. සම්පූර්ණයෙන්ම ධර්මතාවයට බාර දුන්නගෙන තවදුරටත් මේකේ මේ පැවැත්ම තුල පවතින්නේ නැහැ. සෝවාදාම විසින් හදපු ප්‍රශ්නේ ධර්මතාව විසින් හදපු ප්‍රශ්නේ ධර්මතාවයටම බාර දෙලා අපි අයින් වෙලා යනවා. පැහැදිලිද? අන්නේ කතාව තෝරගන්න හරියට. ඉතින් ඒ සමනත්වයේ තමයි වෙන්න ඕනි. ඒකට ඇඳුම සහ සංස්කෘතිය ඉක්මවා ගිය සමනත්වය. අන්න ඒක හරියට පැහැදිලි කරගන්න. තෝරගන්න. ඒක පැහැදිලි කරගත්තොත් තෝරගත්තොත් අර ඇඳුම අභිභවා ගිය සමනත්වයක් පහළ වෙයි. ඇති නේද එහෙනම්? හොඳයි. ඉතින් අවසාන වශයෙන් මට ඔබට කියන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. රැල්ලක් නගිනවා. මුහුද වෙරළ ළඟට ගිහිල්ලා තියෙනව නේද ඔබ? රැල්ලක් නැග්ගහම මොකද වෙන්නේ? රැල්ල නගිනවා ආයි මොකද වෙන්නේ?
ආයි බහිනවා. ඊළඟට මොකද වෙන්නේ? ආයි රැල්ලක් නගිනවා. ඔහොම රැලි 3 4 5ක් 6ක් යනකොට ආයි මොකද වෙන්නේ? රැලි 5ක් 6ක් කොහොම ගහනකොට ටිකක් ලොකු රැල්ලකුත් එනවා නේද? හා? දැකලා තියෙනවනේ. මේම රැලි 4ක් 5ක් යන ලොකු රැල්ල. අයිය ලොකු රැල්ල. ඒකත් බැහැගෙන යනවා. දැන් අන්තිමට තිබිලා තියෙන රැල්ලක්ද එහෙම නැත්නම් මුහුද විතරද? රැල්ලක් තිබිලා තියෙනවද? සුනාමි රැල්ල ගැහුවත් ආයි මොකද වෙන්නේ? මේක නොදන්නගෙන රැල්ලට නගිනවා හැම වෙලාවෙම. එනේන රැල්ලෙන් එයා මොකද්ද වෙන්නේ? ඒ රැල්ලට අහු වෙනවද නැද්ද? ඒ රැල්ලට නගිනවද නැද්ද? හැබැයි මේ නගින මේ රැල්ලේ යථාර්ථයේ දකිනවා මෙතන රැල්ලක් නොපවතින බව. සුනාමි රැල්ල ගැහුවත් ආයි යනවා. ඉතින් මේ රැලි ටික දකින්න. ඔබ මේ රැල්ල උඩට නගින්න එපා. එක්ක ඔබ වෙරළ වෙන්න එහෙම නැත්නම් මුහුද වෙන්න. ඔබ වෙරළ වුණත් ඔබ රැල්ලෙන් නිදහස් වෙනවා. ඔබ මුහුද වුණත් රැල්ලෙන් නිදහස් වෙනවා. දැන් ඔබ කරන්නේ මොකද්ද? එනේන රැල්ලට නගින එක. එක්ක ඔබ මේ රැල්ල නවත්තන්න හදනවා. එහෙම නැත්නම් තව රැල්ල මොකද කරන්න හදන්නේ? තව රැල්ල උස්සන්න හදනවා. මේ රැල්ල උස්සන්න හදනගෙනත් මෝඩේ, රැල්ල නවත්තන්න හදනගෙනත් මෝඩේ. මොකද සුනාමි රැල්ල ගැහුවත් ආයි ඇත්තටම රැල්ලක් තිබිලා නැහැ කියලා ඔබ දකිනවා. සුනාමි රැල්ල ගැහුවත් ආයි මොකද වෙන්නේ? කොහේ රැල්ල? මේ කතාව දකින්න. මේ ධර්මතාවයට ඉඩ දෙන්න. ධර්මතාවයට ඉඩ දීලා ඔබ අයින් වෙන්න. ඔබට අයින් වෙන්න දෙයක් නැහැ. මෙතන ඔබ සහ මම කියන්නේත් ආයි මේ ධර්මතාවය විසින්ම ගොඩනගන රැල්ලක් විතරයි නේද? එච්චරයි. ඒක හරියට පැහැදිලි කරගන්න. හොඳයි. ඒ වචන ටික කියලා එහෙනම් අපි අද අවසන් කරමු. ඉතින් කලබල වෙලා පූස ගැට ගහන්න යන්න එපා. පූස ගැට ගහන්නේ ඇයි කියලා බලන්න. අනිත් පැත්ත හැරිලා බලන්න. ආපස්සට හැරිලා බලන්න. අර විමසීමේ ගුණයට අපි කියනවා බුද්ධත්වයේ කියලා. ඒ විමසීමේ ගුණයේ පරිපූර්ණ භාවයට අපි කියනවා බුද්ධත්වයේ කියලා. ඒ විමසන්න අංශු මාත්‍රය ප්‍රඥාව පහළ වුණා නම් ඔබ අවුරුදු ගානක් තිස්සේ කරන පින්කමකට වඩා ඒක වටිනවා. අංශු මාත්‍රය දශම ස්ථානයක් ප්‍රඥාව පහළ වුණා නම් ඇති. හොඳයි එහෙනම් අද දිනේදී අපි එහෙනම් දේශනාව මේන් අවසන් කරමු. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ